සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටම. සදහවත්නි, අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩන පුද්ගලයා ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගනු ලබනවා. එසේනම් මේ ලැබූ මිනිසත් භවය තුළ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය දැක බලා සතුටු වෙමින් ශ්‍රවණය කරමින් අපේ ජීවිතයට ළඟා කරවා ගනිමින් ඒ නිවන සාක්ෂාත් කරගන්නටයි ඔබට ඒ අමා ශ්‍රී සද්ධර්මය බිඳෙන් බිඳ සංනිවේදනය කරන්නේ. අදත් සද්ධර්ම වර්ෂා ධර්ම දානමය පින්කම සජීවී ලෙසින් ඔබට මේ ආකාරයෙන් ගෙනෙන්නට අප පිණිසිතින් යුතුව සෝදානම්. අද මේ උතුම් වූ ධර්මදේශනාව විශේෂයෙන්ම දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ආකාරයෙන් පවත්වන්නට දායකත්වයෙන් කටයුතු කරන පිරිස මේ ස්ථානයට පැමිණ දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ පිහිටි මේ ධර්ම මණ්ඩපයට පැමිණ කටයුතු කරන්නට යෙදෙනවා. විශේෂයෙන්ම ඒ ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ තුලින් ලබා දී තිබෙන උපදෙස් සෞඛ්‍ය සහ ආරක්ෂක උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමිනුයි මුළු මහත් ලෝකයාටම මෙවැනි විවසනකාරී මොහොතක පවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්මල නිකලස් ශ්‍රී සද්ධර්මය අප sannivedanaya කළ යුතුයි යන අරමුණෙහි පිහිටාගෙන බින් දිදුල නාලිකාව ඔස්සේ මේ ධර්මය sannivedanaya කරන්නට අද එකතු වෙන්නේ. එසේනම් අපි ආරාධනා කරනවා මේ මොහොතේදී ප්‍රථමයෙන්ම ඒ සකස් කර ගන්නට යෙදුණු සුවඳවත් වූ පුෂ්පයන් දායක සුපින්නතුන්ට මේ මොහොතේදී ලෝතර මාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට පූජා කරන්නට. අද දිදුල නාලිකාව ඔස්සේ සුවහසක් දරන්නට තථාගත ශ්‍රී සද්ධර්මයේ sannivedanaya කරනවාස් මේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මාස්ත්‍ර දායක දායිකා පිරිසයි අද පැමිණ සහභාගී වන්නේ. එසේනම් ඒ දායක සුපින්නතුන්ට මේ මොහොතේදී දැන් අප ආරාධනා කරනවා පුෂ්ප පූජාවන්ගෙන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා චාරිත්‍රානුකූලව දැහත් පිළිගන්වමින් මේ සද්ධර්ම දේශනාව මෙහෙවන්නට নমස්කාර පූර්වකව ආරාධනා කරන්නට. අද විශේෂයෙන්ම දිදුල රූපවාහිනී නාලිකාවට මේ සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් පවත්වන්නට සිදු කළා වූ කාරුණික ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයේට ඊ타ත්ම ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු දේශකයන්න් වහන්සේ අප මේ මොහොතේදී පිළිගනිමු. පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම බානක පූජ්‍යපාද බඩල්ගම විපුලසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන වැඩම කොට වදාළ පරම පූජනීය මහා සංඝරුවන ඔබ අප සියලු දෙනාම එක්ව දොහොත් මුදුනක් දී තබා සාදු නාදයන් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, පෙර සිහිපත් කළ ලෙසින්ම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට දෙන්නේ පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමස්ත දායක දායිකා පින්වත් පිරිස විසින් අරමුණු කොට ගන්නා විශේෂයෙන්ම මේ උතුම් වූ ධර්මදේශනාව සද්ධර්ම වාර්ෂා සජීවී ධර්මදේශනාව තුළින් 2020 10 වෙනි මාසයේ 18 වන දින එනම් අද දින ජන්මදිනය සමරන පින් සිරි උපාලි ධර්මාශ්‍රමයේ සම්බුදු සසුනට පූජා කරන්නට යෙදුණු පින්වත් උපාලි සමූහ ව්‍යාපාරයේ අධිපති කොළඹ හත පදිංචි දානපති උපාලි බන්දුල ලියනගේ මහත්මයාට මේ ධර්ම දානමය පින්කම තුළින් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට දායක සුපින්නතුන් බලාපොරොත්තු වෙනවා. උතුම් සත්‍ය අවබෝධයම සැමට සැලසේවායි ප්‍රාර්ථනා කරමින් සහභාගී වූ සැමට මෙලොවදීම උතුම් සත්‍ය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ සියලු අරමුණු කාරණාවන් ධර්ම දානමය පින්කම තුළින් එකලෙසින්ම සාක්ෂාත් වේවා යන හැඟීමෙන් යුතුව අප මෙතෙන් පටන් පුරා හෝරාවකට ආසන්න කාලයක් සඳහන් මිදල් ශ්‍රවණය උදෙසා දැන් සෝදානම් වෙමු. ඊට පෙර ආතුව තිසරණ සහිත වූ පංචශීලයේ සමාදන් වීම සඳහා දෙවරක් සාදු නාදයන් පවත්වා নমස්කාර පාඨය දැන් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලම් ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං ධාරින්තේ චතුසු අපායේසුච්ච වට්ට දුක්ඛේසුච්ච අපතමානී ධාරේති ති ධම්මෝති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේදී මේ පින්වතුන් මේ විශ්වයට බොහෝම කලාතුරකින් පහළ වෙන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මේ මොහොතේදී සියලු දෙනාම බොහෝම හොඳින් හිතට අරගන්නට ඕනේ
ධර්මදේශනාව ආරම්භ කරන මොහොතේ පටන් ධර්මදේශනාව අවසන් කරන මොහොත දක්වාම සමාධියට සමවැදුණු කෙනෙක් වගේ ඊටාම තැම්පත්ව දේශනා කරන පදයක් පාසා මනාව මනසින් නුවණින් මෙනෙහි කරමින් අවසානයේ දක්වාම ධර්මය ශ්‍රවණය කරනවාමයි කියන අදිෂ්ඨානයේ හිත තුළ ඇති කරගෙන මේ පින්වතුන් තැම්පත් වෙන්නට ඕනේ. පින්වත්නි, අද දවසේදී මේ ධර්ම දේශනාවට මාතෘකාව විදිහට තබා ගත්තේ බෞද්ධ ජනයාට ඊටාම වැදගත් වෙන ධර්ම මාතෘකාවක්. මේ ධර්ම මාතෘකාව තුළ ධර්ම රත්නයේ ගුණයක් විස්තර කෙරෙනවා. ඔබ දන්නවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන ගාථා පාඨය. ධර්මයේ පවත්නා වූ ගුණස්කන්ධයන් 6 පිළිබඳව විවරණය කරන ගාථා පාඨය. ඒ ගුණ ස්කන්ධයන් අතර ගුණ රාශිය අතර පළවෙනිම ගුණයේ විදිහට විස්තර වෙන්නේ ස්වාක්ඛාත කියන ගුණය. අනේ ස්වාක්ඛාත කියන ගුණය විස්තර කරන්නයි අද ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් නියම විදිහට සැබෑ විදිහට සත්‍ය වශයෙන්ම ධර්මය තුලට පැමිණෙන්නට නම් මුලින් මේ තැනැත්තා උපාසක භාවයට පත් වෙන්න ඕන කියනවනේ. උපාසක කියන වචනය පවා ධර්මයේ තුල තෝරන්නේ පින්වත්නි උපාසනං කරෝතිති උපාසකා කියලා. ඇසුරු කරන හින්දා ආශ්‍රය කරන හින්දා උපාසක කියනවයි කියලා. ඊට පස්සේ ගැටලුවක් එනවා කින්තේ උපාසනං කරෝතිති. එයා මොනවද ඇසුරු කරන්නේ ආශ්‍රය කරන්නේ කියලා ගැටලුවක් එනවා. ඒකට පිළිතුර විදිහට ලැබෙනවා රතනත්‍යං උපාසනං කරෝතිති උපාසකා. ලෞතර බුද්ධ රත්නය, ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය නැවත නැවත ඇසුරු කරනවා නම් නැවත නැවත ජීවිතයට ගලප ගන්නවා නම් ඊට අනුව ජීවිතය ගත කරන්නට උත්සාහ කරනවා නම් අන්නේ ඇසුරු නිසුරු කරන තැනැත්තා තමයි පින්වත්නි උපාසක උපාසිකා කියන ගුණ නාමයට ගෞරව නාමයට සුදුසු වෙන්නේ. දැන් තෙරුවන් සරණ ගියා කියලා කියනවා නම් යම් කිසි තැනැත්තෙක් තමන්ගේ මෙලව දියුණුවට පරලොව දියුණුවට සාංශාරික විමුක්තියට තෙරුවන තමයි එකම සරණ, එකම පිහිට, එකම පිළිසරණ කියලා අදහසකින් තෙරුවන් සරණ ගියා නම් අන්න එයාට තමයි උපාසක උපාසිකා කියලා කියන්නේ. අන්න එයාට තමයි සැබෑම අර්ථයෙන් සත්‍ය අර්ථයෙන් පින්වත්නි අපි කියන්නේ බෞද්ධයා කියලා. ඉතින් තෙරුවන් සරණ යාම සිදුවිය යුත්තේ අනවබෝධයෙන් නෙමෙයි. එය සිදුවිය යුත්තේ අවබෝධයෙන් යුක්තව. අනවබෝධයෙන් තෙරුවන් සරණ ගියාට ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. බෞද්ධයෙකු වීමේ උපාසක උපාසිකාවක වීමේ වටිනාකම ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ රත්නය කියන්නේ කුමක්ද? බුද්ධ රත්නයේ ගුණ මොනවාද? ධර්ම රත්නය කියන්නේ කුමක්ද? ධර්ම රත්නයේ ගුණ මොනවාද? ආර්ය මහා සංඝ රත්නය කියන්නේ කාටද? ආර්ය මහා සංඝ රත්නයේ ගුණයන් මොනවාද කියලා හරියටම තේරුම් අරගෙන වටහාගෙන ඒ අවබෝධයෙන් යුක්තව තමයි බෞද්ධයෙකු බවට උපාසක උපාසිකාවක බවට නියම විදිහට පත්විය යුතු වන්නේ. ඒ නිසා බෞද්ධයා කියන තැනැත්තා උපාසක උපාසිකාව කියන ගුණ නාමයට ගරු නාමයට සුදුසු වෙන තැනැත්තා හෝ තැනැත්තිය හොඳට ජීවිතේ තේරුම් ගන්නට ඕන කරන දෙයක් තියෙනවා. ඒ තේරුම් ගත යුතු දේ තමයි මම හොඳට බුදු පියාණන් වහන්සේගේ ගුණ තේරුම් ගන්න ඕනේ. මම හොඳට මම සරණ කරගත්තු ධර්මයේ පවතින ගුණ ස්කන්ධයන් මොනවද? එහි අර්ථයන් මොනවද? එහි ස්වභාවයන් මොනවද? එහි ගැඹුර මොනවද? හොඳට තේරුම් ගන්න ඕනේ. ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේ කවුද? ඒ සම්මුති මහා සංඝ රත්නයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ ආර්ය මහා සංඝ රත්නයේ පවතින ගුණ මොනවද කියලා හොඳට වටහා ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. අන්න එතකොට තමයි ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ.
එතකොට තමයි මෙලව පරලව දෙලව දියුණුව පිණිස අපිට ප්‍රයෝජනයට පිළිසරණට යොදාගත හැකි වෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. පින්වත්නි, ඇයි මේ ධර්මයේ ස්වක්කාතයි කියලා කියන්නේ? ධර්මයේ ස්වක්කාතයි කියලා කියන්නේ පින්වත්නි, මේකේ තියෙන ප්‍රධානම අර්ථයක් තියෙනවා සුට්ටු අක්කාතං. මනාකොට දේශනා කළා, හොඳින් දේශනා කළා, යහපත්ව දේශනා කළා කියලා. කවුද මේ ධර්මයේ දේශනා කළේ? අප සරණ ගිය මහා කරුණාවේද මහා ප්‍රඥාවේද ප්‍රතිමූර්තියක් වූ ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. උතුම් වූ අවබෝධයට පත් වෙලා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මයේ තියෙන ප්‍රධානම ගුණය තමයි ස්වක්කාත කියන්නේ. දැන් මුලින්ම තේරුම් ගන්න ඕන පින්වත්නි, මෙතනදී මේ ගුණ වශයෙන් අපි කතා කරන ධර්මය කුමක්ද කියලා. දැන් මේක බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණයක්. ධම්ම කියන පදය සිංහලෙන්, ඒක පාලි භාෂාවේ තියෙන වචනයක්. මේක සිංහලට ගත්තාම අපි දහම ධර්මය කියලා කියනවා. මේ ධම්ම කියන පදය පින්වත්නි එක එක අර්ථවල ත්‍රිපිටක ධර්මයේ තුල යෙදෙනවා. සමහර තැන්වලදී කියනවා අකුසලා ධම්මා. එතකොට එතන ධර්ම කියලා තියෙන්නේ අකුසලයට. තව සමහර තැන්වල කියනවා කුසලා ධම්මා. එතකොට එතන ධර්ම කියලා තියෙන්නේ කුසලයන්ගේ ස්වභාවයට. ස්වභාවාර්ථයේ මේ ධර්මයේ යෙදෙනවා වගේම පින්වත්නි ත්‍රිපිටක ධර්මයටත් ධම්ම කියන පදයම යෙදෙනවා. තව සමහර තැනක සංකතා ධම්මා කියනවා. හේතු ඵලයන්ගෙන් හටගත්තු, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් වලට කියනවා සංකත ධර්ම කියලා. තව සමහර තැනක කියනවා අසංකත ධම්මා කියලා. කියන්නේ නිවනටත් ධම්ම කියන නම විවහාර කරනවා. එතකොට මේ ස්වක්කාතයි කියන්නේ, සන්දිට්ඨිකයි කියන්නේ, අකාලිකයි කියලා මේ ගුණ වලින් කියන්නේ කුමන ධර්මයක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. පින්වත්නි, පර්යාප්ති ධර්මය සහ නවලෝකෝත්තර ධර්මයේ කියන ධර්ම කොටාසයන් 10ට මෙතනදී ධර්මයේ කියන නම විවහාර කරනවා. පින්වතුන් මේවා හොඳට මතක තියාගන්න ඕනේ. මොනවද නවලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ? නවලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ මෙතන තියෙනවනේ ලස්සන පදයක් ලෝකෝත්තර. ලෝකෝත්තර කියලා කියන්නේ ඉපදෙන මැරෙන දිරන පළුදු වෙන දුක් සහිත මේ ලෝකයෙන් එතර වෙන්න හේතු වන සහ එතර කරවන එතර වී පවතින කියන අර්ථය ලෝකෝත්තර. එතකොට එම ධර්මයන් තියෙනවා 9ක්. ඒ නවලෝකෝත්තර ධර්මයේ තමයි පින්වත්නි සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය. අරිහත් මාර්ගය, අරිහත් ඵලය. ඊට පස්සේ නිවන නැමැති අසංකත ධාතුව. අර මාර්ගඵල 8යි නිර්වාණය කියන අසංකත ධාතුවයි එකතු වුනහම කියනවා 9ක් තියෙනවනේ. මේ 9ට කියනවා නවලෝකෝත්තර ධර්මය කියලා. ඒ 9ට අමතරව ඒ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමට හේතු වෙන්නා වූ මගවන්නා වූ එහි යථා ස්වභාවය, මාර්ග ස්වභාවය, ප්‍රතිපත්ති ස්වභාවය පැහැදිලි කරන පර්යාප්ති ධර්මයටත් කියනවා පින්වත්නි ඊළඟ කාරණේ කියලා. මොකද මේ පරියත්තිය කියලා කියන්නේ? ලෞතර සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකයට පහළ කරන ශාසනය බෙදනවා කොටස් 3කට. ඒ කොටස් 3 තමයි පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා. පරියත්තිය කියලා කියන්නේ බුදුවරුන් දේශනා කොට වදාරන ධර්මය. ඊට පස්සේ පටිපත්ති ශාසනය කියලා කියන්නේ ඒ ධර්මයේ තුල දේශනා කරන්නේ පින්වත්නි සත්‍තිස් බෝධිපාක්ෂක ධර්ම වඩන ක්‍රමය, සීලේ පිහිටන ක්‍රමය, සමාධිය දියුණු කරන ක්‍රමය, ප්‍රඥාව පුබුදු කරගන්න ක්‍රමය, නිවන් මඟ අරියටඟි මඟ වර්ධනය කරගන්න ප්‍රගුණ කරගන්න ක්‍රමවේදය. ඒ සඳහා ප්‍රතිපදාව ගන්නලා තියෙනවා. අන්නේ ප්‍රතිපදාව තුල ජීවත් වෙනවට කියනවා පටිපත්තිය කියලා. අපි කියන්නේ ප්‍රතිපත්ති පුරනවා කියන්නේ. දානයත් ප්‍රතිපත්තියක්, සීලයත් ප්‍රතිපත්තියක්, සමාධිය දියුණු කිරීමත් ප්‍රතිපත්තියක්, විදර්ශනා භාවනාවත් ප්‍රතිපත්තියක්.
අන්නේ ප්‍රතිපත්ති පිරීමට කියනවා පටිපත්ති ශාසනය කියලා. ඊළඟට කියනවා පින්වත්නි පටිවේද ශාසනය. පටිවේද කියන්නේ ප්‍රතිවේද කරනවා. මොනවද ප්‍රතිවේද කරන්නේ? දුක කියලා ආර්ය සත්‍යයක් ගැන ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඒ දුක අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය කියලා තෘෂ්ණාව කියලා යම් සත්‍යයක් දේශනා කරලා තියෙනවා නම් ඒ සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරනවා. නිර්වාණය කියලා නිරෝධාර්ය සත්‍ය කියලා යම් ආර්ය සත්‍යයක් විස්තර කරලා තියෙනවා නම් එය සාක්ෂාත් කරනවා, තමා තුළින්ම අවබෝධ කරගන්නවා. ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතිපදාව ප්‍රතිපත්ති ක්‍රමයක් උගන්වා වදාරලා තියෙනවාද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තුළ නැවත භාවිතයට ගන්නවා, දියුණු කරනවා, වඩනවා. එතකොට එහෙම වඩද්දී ඒ උත්තමයා පින්වත්නි අවබෝධයටපත් වෙනවා. අපි කියනවා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. සකු르දාගාමි මාර්ගඵලයට, අනාගාමි මාර්ගඵලයට, අරිහත් මාර්ගඵලයටපත් උනායි කියලා කියනවා. මෙන්න මෙහෙම මාර්ගඵල අවබෝධ කරනවාට කියනවා පටිවේදය කියලා. එතකොට මාර්ගඵල අවබෝධයටපත් වීමත් පින්වත්නි ශාසනීය කොටසක් පටිවේද ශාසනය. මෙහිදී පරියාප්ති ශාසනය පවතිනවා ප්‍රතිපත්ති පිරීම උදෙසා. පටිපත්ති ශාසනය පවතිනවා ප්‍රතිවේදය ලැබීම උදෙසා කියලා අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතනින් පින්වත්නි ප්‍රතිපත්තිය කියන එක අන්තර්ගත වෙනවා අර මාර්ගවලට. ඒ කියන්නේ සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කියන එකට. පටිවේදය කියන එක ඵලසිටවලටත් අවබෝධ කරන අවස්ථාවේදී අවබෝධ ඥානයටත් අන්තර්ගත වෙනවා. මේවා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ගුණ 6න් ධර්ම රත්නයේ පවතින ගුණ 6න් විස්තර කරන්නේ කුමන ධර්මයක් ගැනද කියලා දැන් ඔබට පැහැදිලි. එකක් තමයි පරියාප්ති ධර්මය. ඒ කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය. ඒක දැන් අපිට හොයාගන්න තියෙන්නේ ත්‍රිපිටකය කියලා. මේ පිටක කියනවා සමාන ලක්ෂණ ඇති දේශනාවලට. සමාන ලක්ෂණ ඇති ඉගැන්වීම් වලට පිටක කියනවා. එතකොට සූත්‍ර හා සමාන ලක්ෂණ තියෙනවා සූත්‍ර පිටකයට, විනය හා සමාන ලක්ෂණ තියෙනවා විනය පිටකයට, අභිධර්මය හා සමාන ලක්ෂණ තියෙනවා යොදලා තියෙනවා අභිධම්ම පිටකයට. ත්‍රිපිටකය තමයි එතකොට පරියාප්ති ධර්මය. ඊට අදාළ අර්ථ කතා, ටීකා, ටිප්පණි, ගැටපද ආදියද ඊට ඇතුළත් වෙනවා. ඊට අමතරව නවලෝකෝත්තර ධර්මයක් ඊට අයිති වෙනවා. එතකොට 9යි පරියත්ති ධර්මයයි කීයද? 10යි. මෙන්න මේ දස ධර්මය තමයි ධර්ම රත්නය කියලා අපි ග්‍රහණය කරගන්නේ, ඉගෙන ගන්නේ, තේරුම් ගන්නේ. ඒ ධර්මයේ විශේෂයෙන්ම ස්වකහාත ගුණය තියෙන්නේ පින්වත්නි පරියාප්ති ධර්මයේ තුල. පර්යාය වශයෙන් අර කියන නවලෝකෝත්තර ධර්මයේ තියෙනවා. විශේෂයෙන්ම තියෙන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ පරියාප්ති ධර්මයේ තුල. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම තුල. කොහොමද පින්වත්නි ස්වකහාත කියන ගුණය ඒ තුල विद्यमान වෙන්නේ? ඒ विद्यमान වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට අවබෝධයටපත් වෙලා, මේ ලෝකයේ තුල අවබෝධයටපත් වෙලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා පළවෙනියෙන්ම දේශනා කළ බුද්ධ වචනේ විදිහට විස්තර වෙන්නේ මොකක්ද? ඔබ අහලා තියෙනවා අර අනේක ಜಾති සංසාරං කියලා අපි කියන්නේ ගාතාවක්. බොහෝ අනේක ජීවිතවල සංසාරේ තුල මේ ගේ හදන වඩුව හෙව්වා. දැන් ඒ ගෙයත් හදන වඩුවා ඒ කියන්නේ විනාශ කළා. නැවත ගෙයක් හදන්නට වඩුවාට බැහැයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ උදානයක් පළ කළානේ. ඒක පළවෙනි බුද්ධ වචනේ කියලා කියනවා. ඊට පස්සේ අවසාන බුද්ධ වචනේ කියලා කියන්නේ මොකද්ද? පිරිනිවන් පාන අවස්ථාවේදී පිරිනිවන් මංචකයේදී වචනයක් දේශනා කළානේ. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමීවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා. මහණෙනි මම දැන් ඔබ අමතමි. සියලුම සංස්කාරයෝ නැසෙන සුළුයි වෙනසෙන සුළුයි නොපමාව කුසල් දහම් සම්පාදනා කරන්න කියලා. ඒ බුද්ධත්වයටපත් වෙලා පවත්වපු උදානයක් පිරිනිවන් පාන මොහොතේදී ප්‍රකාශ කරපු අන්තිම අවවාදයක්.
අතරමැද තියෙන ධර්මයට කියනවා මජ්ක්‍ධිම ධර්මයයි කියලා. මධ්‍යම ධර්මය. එතකොට මූල ධර්මයක් බොහෝම යහපත්. මැද ධර්මයක් බොහෝම යහපත්. අවසාන දේශනයත් බොහෝම යහපත් නිසා මේ අර අවුරුදු 45ක් තිස්සේම දේශනා කළ ධර්මයට කියනවා ස්වාක්ඛාත ධර්මයයි කියලා. ඊළඟට පින්වත්නි මේකේ තව අර්ථ තියෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම මිශ්‍ර වෙන්නේ, අන්තර්ගත වෙන්නේ, යුක්ත වෙන්නේ චතුරාර්ය සත්‍යයෙන්. ඒකට කියනවා සත්‍ය විනිමුත්තා දේශනා නත්ති. සත්‍යයෙන් විනිර්මුක්ත වෙච්ච, සත්වයෙන් තොර වෙච්ච චතුරාර්ය සත්‍යයෙන් පිට අන්‍ය දේශනාවක් ලෞතර බුදුවරුන්ගේ නැහැයි කියලා කියනවා. එතකොට සෑම දේශනාවකම සත්‍ය තියෙනවා. එතකොට ඕනෑම සූත්‍ර දේශනාවක් අරගෙන බලන්න, එහි නිදාන වශයෙන් හට ගැනීම වශයෙන් මුල බොහෝම යහපත්ව තියෙනවා. අවසාන කිරීම වශයෙන් ශ්‍රද්ධාව ප්‍රඥාව උපදවන ආකාරයෙන් බොහොම යහපත්ව තියෙනවා. මධ්‍ය ඒ ශ්‍රද්ධාව ඉපදීමට හේතු වෙන කරුණු, ප්‍රඥාව ඉපදීමට හේතු වෙන කරුණු, සැක දුරු වීමට හේතු වෙන කරුණු අපූර්වට විස්තර කරලා තියෙනවා. ඉතින් ධර්මයේ ඉගෙන ගන්න එන සමහර ඇත්තෝ අහනවා, පින්වත් ස්වාමින් වහන්සේ අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? පහසු කුමන සූත්‍ර දේශනාවකින් පටන් ගත්තොත්ද? පින්වත්නි දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඕනෑම සූත්‍ර දේශනාවකින් ඕනෑම තැනකින් මේ ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. ආරම්භ කරන්නේ මෙතනින් කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හැම දේශනාවක්ම ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි. අපි නිතරම දන්න සූත්‍රය තියෙනවනේ කරණීය මෙත්ත සූත්‍රය. ඒ කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ටිකෙන් සීලය විස්තර කරනවා. මධ්‍යයේ තියෙන ටිකෙන් සමාධිය විස්තර කරනවා. අවසාන කෙළවරෙන් පින්වත්නි ප්‍රඥාව මාර්ගඵල අවබෝධය විස්තර කරනවා. බොහෝ දෙනෙක් මේවල අර්ථ නොදැන කීවට අර්ථය ඉගෙන ගත්තාම නුවණින් විමසලා බලද්දි තේරෙනවා ඒ පුංචි දේශනාව ඇතුලේ පවා අර ස්වාක්ඛාත ගුණය අපරිමිත විදිහට තියෙනවා. නිර්වාණය සාක්ෂාත් කරන්න තමන් තුළ දියුණු කරගත යුතු සීලය සමාධිය ගැනත් දිනෙන් දින දියුණු කරගත යුතු ප්‍රඥාව පිළිබඳවත් ඒ තුළ ඉගෙනනවා පින්වත්. එහෙනම් හැම සූත්‍ර දේශනාවක් තුළම ස්වාක්ඛාත ගුණය මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්. ඊට අමතරව බලන්න මේ ප්‍රතිපත්ති පිරීම සඳහා දේශනා කරන පරියාප්ති ධර්මයේ තුල සීලය මනාව විස්තර කරනවා. සමාධිය මනාව විස්තර කරනවා. ඒ වගේම ප්‍රඥාව මනාව විස්තර කරනවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ඊටා මනාව යහපත්ව කල්යාණ ලෙස විස්තර කරන හින්දා ධර්මයේ ස්වක්කාතයි කියලා කියනවා. ඔය එක එක අර්ථ මම මේ ප්‍රකාශ කරන්නේ. ස්වක්කාත කියන පදේ ස්වක්කාත කියන අර්ථේ විස්තර කරන්න පුළුවන් ක්‍රම. ඊළඟට සාත්තං සබ්යංජනං තවත් ක්‍රමයක්. අර්ථ සහිත නිසා ව්‍යංජන සහිත නිසා ධර්මයේ ස්වක්කාතයි කියනවා. මොනවද පින්වත්නි මේ අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කියන්නේ? ධර්මයේ අර්ථය පින්වත්නි ධර්මයේ තියෙන අර්ථ ඊටාම ගැඹුරුයි. දැන් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මහ බෝසත් කෙනෙක්ට අඩුම ගානේ නියත විවරණ ලබලත් චතුරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ අවබෝධ කරන්න. ඒ කියන්නේ ඒ අර්ථ හරීම ගැඹුරුයි ගාම්භීරයි කියන එකනේ. එතකොට ඒ ගැඹුරු ගාම්භීර අර්ථ තියෙන ධර්මය ලෞතර බුදුවරු දේශනා කරන්නේ කොහොමද? බොහෝම නොගැඹුරු වචන වලින්, ලෝකේ මිනිස්සු භාවිතා කරන වචන වලින්, සමාජයේ තියෙන වචන වලින් විස්තර කර දේශනා කරනවා. එතකොට සාමාන්‍ය වචන වලින්, ලෝකේ තියෙන සමාජයේ තියෙන වචන වලින් නොගැඹුරු විදිහට ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරන නිසා මේ සද්ධර්මයට කියනවා මොකක් කියලාද? ස්වාක්ඛාත වූ සද්ධර්මයක් කියලා. මෙන්න මෙහෙම විවිධ අර්ථ තියෙනවා පින්වත්නි. හැබැයි මේ ධර්මයේ මේ සම්බුද්ධ ශාසනයට හැමදාම පාහියේ පින්වත්නි බලපෑම් තිබුණ, සතුරු කරදර තිබ්බා, පීඩාවන් තිබ්බා, කුමන්ත්‍රණ තිබ්බා. අපිට පේන ලෝකේනුත් ඒවා තියෙනවා, නොපෙනෙන ලෝකේනුත් ඒවා තියෙනවා.
නොපෙනෙන ලෝකය ගැන කතා කරද්දී ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න පෙර සිට බෝධිසත්ව අවදියේ සිට මේ ධර්මයේ ලෝකයට පහළ වෙන එක නතර කරන්න, ධර්මයේ ලෝකේ ව්‍යාප්ත වෙලා සත්වයින්ට යහපත සලසන එක නැති කරන්න, ඒක නවත්තන්න මාරයා, මාර පිරිස, ඒ මාරයා සහ මාර පිරිස සමග එකතු වුණු අසුරයෝ බොහොම උත්සාහ කළා. තාමත් ඒ වෑයම නතර වෙලා නැහැ පින්වත්නි. ඒ වගේම සාමාන්‍ය සමාජයේ අපි දකිනවා බාහිර බලවේගයන්, ඇසට පෙනෙන බාහිර බලවේගයනොත් මේ ශාසනය විනාශ කරන්න නොඑක ආකාරයෙන් කටයුතු කරනවා. මේ ධර්මයේ පවතින ස්වාක්කාත බව අභියෝගයට ලක් කරනවා. ස්වාක්කාතයි කියලා කිව්වහම එක ධර්ම කාරණයක් තව ධර්ම කාරණයකට ගැටෙන්න බෑ. ස්වාක්කාතයි කියලා කිව්වහම මේ ධර්මයේ තුල අඩුපාඩුවක් තියෙන්න බෑ. හැබැයි මේ ධර්මයේ තුල අඩුපාඩු තියෙනවා කියලා ඔප්පු කරන්න උත්සාහ කරන ඇත්තෝ ඉන්නවා. මං එක් පොය දිනයකදී මීට අවුරුදු 5කට පෙර ආතුව අපට යන්නට සිදු වුණා මගේ නායක ස්වාමින් වහන්සේගේ විහාරස්ථානයේ ධර්ම දේශනාවකට. උන්වහන්සේ බොහෝම ගුණයහපත් උත්තම ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ වෙද්දී උන්වහන්සේ අපවත් වෙලා. එතකොට උන්වහන්සේ එදා දවසේ මට කතා කරලා කිව්වා, විපුලසිරි හාමුදුරුවෝ පොඩි ගැටලුවක් තියෙනවා. මේක තියෙන්නේ වෙබ් අඩවියක අන්‍යාගමික අන්‍ය ජාතිකයෙක් තමයි මේ ගැටලුව දාලා තියෙන්නේ. අපිට ඒ ජාතිය මොකක්ද අවශ්‍ය නැහැ, ආගම මොකක්ද අවශ්‍ය නැහැ. අපි කාරණේ විතරයි මෙතනදී ගන්නෙ. මේ ගැටලුවට උත්තරයක් දෙන්න දැන් අවුරුදු 2ක් තිස්සේ කෙනෙක්ට බැරි වෙලා. මොකද උත්තරයක් දෙනවා කියලා කියන්නේ හිතේ තියෙන උත්තරේ කියනවා නෙමෙයිනේ. උත්තරයක් පිළිගන්න නම් ඒකට හේතු සහිතව කාරණා දක්වන්නට ඕනේ. සහේතුකව ඒ කරුණ ඉදිරිපත් කරන්න ඕනේ. මොකද්ද මේ ගැටලුව? උන්වහන්සේ කියනවා, පොඩි හාමුදුරුවනේ, ලෞතර බුදු පියාණන් වහන්සේ සත්වයින් ලෝකයට බිහි වෙන ක්‍රම 4ක් කීවා. අපි කියනවා සත්ව යෝනි කියලා එව්වට. සත්වයින් ලෝකයට බිහි වෙන ක්‍රම 4 තමයි අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. මේ විශ්වයේ 31 තලයේම සත්වයින් ඔය ක්‍රම 4න් එකකින් තමයි බිහි වෙන්නේ. ඔය ක්‍රම 4න් අන්‍ය ක්‍රමයක් ලෝකේ සත්වයින් බිහිවීමට නැහැ කියලා. සම්පූර්ණයෙන්ම සත්වයින්ගේ බිහිවීමේ ක්‍රම 4 දේශනා කළා. එතකොට මේ අණ්ඩජ කියලා කියන්නේ කොහොමද? බිත්තරයකින් එළියට එන සත්වය. බිත්තරයෙන් තමයි එතකොට එළියට එන්නේ. ජලාබුජ කියලා කියන්නේ පින්වත්නි වැදෑමසෙන් වැහිලා තියෙන මව් කුසින් එළියට එන සත්වය. එතකොට අපි අයිති වෙන්නේ ජලාබුජ කියන කොටසට. සංසේජජ කියලා කියන්නේ තෙත පරිසරයෙන් බිහි වෙන සත්වය. යම් යම් හේතු කාරණා භෞතික දේවල් සකස් වෙලා එයින් උපදිනවා. ඊට පස්සේ ඕපපාතික කියලා කියන්නේ සතර අපායෙන් විශේෂයෙන් പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරයේ, දිව්‍ය ලෝක 6 සහ බ්‍රහ්ම ලෝකවල සත්වයින් පහළ වෙන්නේ ඕපපාතිකව කියනවා. ඕපපාතිකව කියලා කියන්නේ පින්වත්නි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සම්බන්ධයක් නැතිව. බිත්තරයක සම්බන්ධිකුත් එතන නැහැ. අහසේ අකුණක් පහළ වෙන්න වගේ එක පාරටම කර්ම ප්‍රත්‍යයෙන් සහ අනිකුත් හේතු ප්‍රත්‍ය ඇතිව ਸਰවාංග සම්පූර්ණව පහළ වෙනවා. ඒකට කියනවා ඕපපාතික උපත කියලා. දැන් මේ උප්පත්ති ක්‍රම 4 තියෙනවා. මේ උප්පත්ති ක්‍රම 4න් අන්‍යව දැන් කෙනෙක් උපදින්න බෑයි කියවනේ. එතකොට අර අන්‍ය ජාතික අන්‍ය ආගමික පින්වත් මහත්මයා තර්කයක් ඉදිරිපත් කරනවා. දැන් ඒකසෛලික ජීවීන් ඉන්නවා. අපි කියමු කැමීබාව වගේ සත්තු. මේ ඒකසෛලික ජීවීන් කොහොමද ප්‍රජනනය වෙන්නේ? ඒගොල්ලෝ කොහොමද ව්‍යාප්ත වෙන්නේ? ඒගොල්ලෝ කොහොමද නැවත ජීවියෙක් බිහි කරන්නේ? නැවත ජීවියෙක් බිහි කරන්නේ පින්වත්නි ඒ එක සෛලයේ මැද්දේ තියෙන න්‍යෂ්ටිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. වර්ධනය වෙලා අන්තිමට සෛල දේහය දෙකට කැඩෙනවා, න්‍යෂ්ටියත් දෙකට කැඩෙනවා. එතකොට එකම ජීවියා නැවත දෙන්නෙක් බවට පත් වෙනවා. අපි මේකට කියනවා ද්විඛණ්ඩනය කියලා. එතකොට මේ අර තරුණ මහත්මයා අහනවා දැන් එතකොට අර කියන ක්‍රම 4න් එකකින්වත් නෙමෙයිනේ මේක සිද්ධ වෙලා තියෙන්නේ.
එතකොට ද්විකණ්ඩනය පිළිබඳව ලෞතර බුදු පියාණන් වහන්සේ දැකලා නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේට එවැනි සූක්ෂම ඥානයක් තිබිලා නැහැ. ද්විකණ්ඩනය කියන වචනේ හෝ දෙකට බෙදීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ දැනගෙන ඉඳලත් නැහැ, දේශනා කරලත් නැහැයි කියලා කියනවා. දැන් මේකට පිළිතුරක් දෙන්න තැනක් හොයාගන්න එපැයි. එහෙම හොයාගන්නට බැරිව පින්වත්නි අවුරුදු 2ක් ගත වෙලා. දැන් ඔය ස්වාමින් වහන්සේලා ධර්මදරීන් වහන්සේලා නොදැන නෙමෙයි. ධර්මයේ ගැඹුරින් හදාරන ධර්මදරීන් වහන්සේලා පින්වත්නි ඔය තාක්ෂණික උපකරණ වලින් බොහෝ වෙලාවට ඈත් වෙලා ඉන්නේ. නිසා උන්වහන්සේලාට මෙව දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙම ගැටලුවක් ඇති වුනහම ධර්මය නොදන්න කෙනෙක් අසරණ වෙනවනේ. ඔය ගැටලුව විසඳගන්නේ කොහොමද? ඉතින් මට එදා දවසේ ධර්ම දේශනාව කරන්න ඒ මාතෘකාවෙන් තමයි ආරාධනාව ලැබුණේ. මම ඉතින් එදා දවසේ මේ මාතෘකාවෙන් ධර්ම දේශනා කළා. පින්වත්නි ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග ධාරීන්ගෙන් අග්‍රස්ථානයටපත් වුණු මහා ශ්‍රාවකයන් වහන්සේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශරීරයට සමාන මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා කියනවා. බුදු පියාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32යි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7යි. මේ තෙරුන් වහන්සේ පෙර සංසාරේ පෙරුම් පුරන් එද්දී එක භවයක උපන්න පින්වත්නි බ්‍රහ්ම ලෝකේ උපදින්නට කලින් නන්ද රජතුමා වෙලා. රජතුමා නන්ද. ඒ නන්ද රජතුමා 500ක් පසේබුදුවරුන්ට උපස්ථාන කළා කියනවා. ඒ 500ක් පසේබුදුවරුන් වහන්සේලා පින්වත්නි එකම සහෝදරයෝ නිමුන්නුය කියලා කියනවා. එක දිනේ උපන් සහෝදරයෝ 500ක්. මේ අයගේ අම්මා කවුද කියලා අහපුවම පద్මාවතී නම් මහා පුණ්‍යවන්ත කාන්තාවක් කියනවා. දැන් ලොකු ප්‍රශ්නයක් මෙතන. දැන් එක මව් කුසක එකවර 500ක් බිහි වෙන්නේ කොහොමද? හිතා ගන්න බැරි කාරණයක්. දැන් ඒක බොහොම පැහැදිලිව තොරතුරු විස්තර කරද්දී ධර්මයේ විස්තර කරනවා. කොහොමද බිහි වුනේ? පින්වත්නි මුලින්ම මේ නන්ද මේ රජතුමාට හම්බුණු පසේබුදුරන්ගේ අම්මා අපි කිව්වේ පద్මාවතී කියන දේවිනේ. පද්මාවතී දේවියට බිහි වුණා කියලා කියන්නේ මස් වැදැල්ලක්. මස් වැදැල්ල අල්ලලා බලපුවම මස් වැදැල්ල රස්නේලු. තෙතයි නන්නේ ප්‍රාණයක් නැහැ කියලා ගන්නෙ. උණුසුමක් තියෙනවා නම් ප්‍රාණයක් තියෙනවයි කියලා හිතනවා. ඊට පස්සේ පද්මාවතී දේවිය ඇතුළු සේවිකාවෝ මේක කලයකට දාලා සැලියකට දාලා ඒක හස්තියලා ඒකේ ලිව්වලු මේ නන්ද මේ පද්මාවතී දේවියගේ දරුවෝ කියලා. දැන් මේක ගඟේ පා කරලා යවුවා කියනවා. ගඟේ පා වෙලා යද්දි පින්වත්නි මේක ලැබුණා කියනවා තාපසයෙක්ට. තාපසතුමා මේක ගොඩට අරගෙන බැලුවා. එතුමා නාන්න පෑන් පහසු වෙන්න ජලයට ගිහිල්ලා ඉන්න වෙලාවේ මේක ඇවිල්ලා ඉස්සරහම රැඳුණා. ඒක අරගෙන ඇවිල්ලා බලපුවම මස් වැදැල්ලා. මේකේ කොටලා තියෙනවා පද්මාවතී දේවියට බිහි වෙච්ච දරුවෝ කියලා. ඔය තාපසවරු කියන්නේ හරි බුද්ධිමත් ඇත්තෝ. බුද්ධ ශාසනයක් නැති යුගයේ පවා කාමයන්ගේ ආදීනව තේරුම් අරන් පැවිදි වෙනවා කියලා කියන්නේ මහා නුවණක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නුවණින් යුක්තව කල්පනා කරලා බැලුවා අනිවාර්යෙන් මෙතන මොකක් හරි ජීවයක් තියෙන්න ඕනේ කියලා ඒක පැත්තකට අරන් ගිහිල්ලා තිබ්බා හොඳ පිරිසිදු තැනක. දින කීපයක් යද්දී මේ මස් වැදැල්ල වැඩිලා දෙකට බෙදුණා කියනවා. ඒ දෙකට බෙදුණු කොටස් නැවත දෙකට බෙදුණා කියනවා. එහෙම බෙදීමටපත් වෙලා 500ක් මස් ගුලි හැදිලා ඒවල අත්තියෙන් ඕන තැන්වල නැවත බුබුලු වගේ හැදිලා මෙහෙම වර්ධනය වෙලා 500ක් එක්වැනි රන්වන් පුතුන් බිහි වුණා කියලා සඳහන් වෙනවා. ඒකේ උපත ගැන අර්ථ කතාවේ කියන්නේ කොහොමද? පැහැදිලිවම කියනවා සංසේදජ උපතයි කියලා. දැන් එතකොට එකම රූපයක් නැවත දෙකට බෙදලා දෙන්නෙක් වීම අයිති වෙන්නේ මොන උප්පත්තියටද? සංසේජද උප්පත්තියට. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ස්වක්කාත බවට හානියක් වුණාද? කිසිම විදිහකින් හානියක් වුණේ නැහැ. එතකොට මේ වගේම නැවත ගැටලුවක් ඇති වුණා පින්වත්නි. ඒත් අන්‍යාගමික අන්‍ය ජාතිකයේ බෞද්ධ ඇත්තම පවා ඉදිරියේ තියාගෙන බුදුදහමේ පවතින මේ ස්වක්කාත ගුණය අභියෝගයට ලක් කළා.
ඒ අභියෝගයට ලක් කළ තැන තමයි පින්වත්නි ඔබ ත්‍රිපිටකය කියවනවා නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ. දැන් මේක අට්ඨක නිපාතේ විතරක් නෙමෙයි පින්වත්නි මහා පරිනිර්වාණ සූත්‍රෙත් තියෙනවා. මේ අට්ඨක නිපාතේ තියෙනවා ඊටාම පැහැදිලිව තොරතුරු පිරිනිවන් පාන්න කිට්ටුව සිදුණු අපූර්ව විස්තරයක් ගැන. සූත්‍රේ නම භූමිචාල සූත්‍රය. කියද්දිම තේරෙනවා භූමිය සෙලවීමක් භූමිකම්පාවක් ගැන මේ කියන්නේ කියලා. ලෞතර බුදු පියාණන් වහන්සේට මාර්යා ඇවිදිලා ආරාධනා කරාම ආයු සංස්කාරය අතාරින්න. ලෞතර බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාරය අතෑරියා. ඒ ආයු සංස්කාරය අතාරින වෙලාවේදී ලොමු දැහැ ගන්වමින් මහා භූමිකම්පාවක් ඇති වුණා. ඒ භූමිකම්පාව ඇති වුණාම ආනන්ද තෙරුන් වහන්සේටත් හරි ලොමු දැහැ ගැන්වීමක් ඇති වුණා. ත්‍රාසයක් ඇති වුණා. ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මහා භූමිකම්පාවක් ඇති වුණා ලොමු දැහැ ගැම්මක් ඇති වුණා මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ මාරයා තමන් වහන්සේ ළඟට මේ ආරාධනාවට පැමිණෙනවා කියලා දැනගෙන ආනන්ද තෙරුන් වහන්සේට කීප අවස්ථාවක් ඇඟෙව්වලු සතර එර්දිපාද වඩා ඇති උත්තමයෙකුට කැමැතිනම් කල්පයක් හෝ කල්ප අවශේෂයක් වැඩ ඉන්න පුළුවන් කියලා. හැබැයි මාරයා විසින් ආනන්ද තෙරුන් වහන්සේගේ හිත වහගෙන හිටියලු. දැන් ආනන්ද හාමුදුරන්ට තේරුණාද ආරාධනා කරන්න ඕනේ අවස්ථාව මේක කියලා? ඉතින් ඉඩ ලැබුණේ නැහැ. ඊට පස්සේ පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේකට හේතුව අහපුවම බුදුහාමුදුරුවෝ කල්පනා කරා එක පාරට කිව්වොත් එහෙම හරි දුකක් ඇති වෙනවා ආනන්ද තෙරුන්ට. ආනන්ද හාමුදුරුවෝ හරීම සංවේදී. බුදුහාමුදුරන්ට හරීම ලෙන්ගතුයි. ඒ ලෙන්ගතුකම මේ ජීවිතේ නෙමේ චතුරාසංඛ්‍ය කල්පලක්ෂයක් එහා පැත්තේ ඉඳලා තියෙනවා. ඒ සෙනෙහස. ඉතින් එකින් එක හේතු කවලු භූමිකම්පාවක් ඇති වෙන්න හේතු තියෙනවා 8ක්. එකක් තමයි සන්තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මහබෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්නවා නම් ඔන්න භූමිකම්පාවක් ඇති වෙනවා. පිළිසිඳගත් බෝසතාණන් වහන්සේ දසමාසයකට පස්සේ මේ ලෝකෙට බිහි වෙනවා නම් අන්න ඒ මොහොතේ භූමිකම්පාවක්. ඒ වගේම ලෞතර බුද්ධත්වයට පත් වෙන්න පහළ වුණු මේ බෝසතාණන් වහන්සේ ලෞතර බුදු වනවා නම් යම් මොහොතක අන්න ඒ මොහොතේදී මහ පොළොවට දරන්න බැරි මහා කම්පනයක් ඇති වෙනවා. බුද්ධත්වයේ තියෙන බලය නිසා. පළවෙනි දවසේ ධර්ම චක්‍රය පවත්වනවා නම් අපි දන්නවා පළවෙනි ධර්ම දේශනාව. අන්න ඒ මොහොතේදී පින්වත්නි මහා භූකම්පනයක් ඇති වෙනවා. ආයු සංස්කාරයේ කවදා හරි දවසක අතෑරියා නම් අන්න ඒ වෙලාවේදීත් මහා භූකම්පනයක් ඇති වෙනවා. ඒ වගේම යම් කිසි දවසක ලෞතර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා නම් අන්න එදාටත් භූකම්පනයක් ඇති වෙනවා. එතකොට මේකේ භෞතික හේතුව කියනවා මුලින්ම අයං ආනන්ද මහා පඨවි උදකේ පතිට්ඨිතා. ආනන්ද තෙරුණුවනි මහ පොළව පිහිටලා තියෙන ජලය මත. උදකං වාතේටිතෝ. ඒ ජලය පිහිටලා තියෙන්නේ වාතය මත. ඉතින් මේ අන්‍ය ආගමික අන්‍ය ජාතික තැනැත්තා කියනවා බලන්න යම් ධර්මයක භෞතික කරුණු අසත්‍ය නම් පාරභෞතික කරුණු සියල්ල බොරු විය යුතුයි. ඒක ඇත්තනේ ඒක බොරු වෙන්න බෑනේ. නේ? එතකොට භෞතික කාරණේ මොකද්ද මේකේ කියනවා පොළවට යටින් තියෙන්නේ ජලය, ජලයට යටින් තියෙන්නේ වාතය. ඔහු විග්‍රහ කරනවා මේ විදිහට. දැන් මේක වෙන්න බෑනේ ඔය ඇත්තෝ භූ විද්‍යාව දන්නේ නැද්ද කියලා අර බෞද්ධයන්ගෙන් අහනවා. දැන් බෞද්ධයෝ කාටවත් මේකට උත්තර දෙන්න බැරුව යනවා. මේ අභියෝගයට ලක් කරන්නේ ධර්මයේ පවතින සුවක්කාත ගුණය. තින් නිහඬව ඉන්නවා. උත්තර දී ගන්න බැරුව යනවා. දැන් පින්වත්නි මෙතන මේ කියලා තියෙන විදිහට ඔබටත් තේරෙනවා මහ පොළොවට යටින් ජලය පොළව දරාගෙන ඉන්නේ නැහැ. ජලය දරාගෙන ඉන්නේ හුලන් ගොඩක් විසින් නෙමෙයි කියලා. දැන් පින්වත්නි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ බලන පැත්ත අපි වෙනස් කරන්න ඕනේ. බලන්න ඕනේ පොළොව යට ඉඳලා උඩට නෙමෙයි. බලන්න ඕන පින්වත්නි එළියේ ඉඳලා ඇතුළට කවුරු හරි කෙනෙක් වෙන ලෝකයක ඉඳලා මේ පෘථුවියට එනවා නම් මුලින්ම හම්බෙන්නේ මොකද්ද? වායු සාගරය.
බුදුහාමුදුරේ එතනදිත් පැහැදිලිව කියලා තියෙනවා වායුව පිහිටලා තියෙන්නේ ආකාශය තුලයි කියලා. අවකාශය තුල. එතකොට අවකාශයේ පසාරු කරගෙන මුලින්ම එන්නේ වායුගෝලයට. වායුගෝලයේ වායු පීඩණයෙන් දරාගෙන ඉන්නවා මොකද්ද? 4න් 3ක් වුණු පෘථුවියෙන් 4න් 3ක් වුණු ජලතලය. ඒකට කියනවා ජල සාගරයයි කියලා. ජල සාගරයේ කිඳා බැහැගෙන ගියාම අපිට හම්බෙන්නේ මොකද්ද? පඨවිය හම්බෙනවා, පොළව හම්බෙනවා. 4න් එකක් වෙච්ච පොළව. බලන්න හරිම විද්‍යාත්මකයි බුදුදහම. එතකොට මේ බුදුදහම තුල මේක අඩුයිය, මේක වැරදිය, මේකේ යම්කිසි දෝෂයක් තියනවාය, මෙතන අනෙක් තැනට ගැටෙනවාය කියලා එකක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ සැබවින්ම ඒකාන්තයෙන්ම ස්වක්කාතයි කියලා අපි තේරුම් ගන්නට ඕන පින්වත්නි. එහෙම තේරුම් අරගෙන මේ ධර්මය ස්වක්කාත නම් දැන් අපිට කිසිම ගැටලුවක් නැහැනේ. මේ ධර්මයේ ස්වක්කාත නම් පින්වතුනේ මේ ධර්මයේ පිහිටන්න, මේ ධර්මය ප්‍රායෝගික කරන්න, මේ ධර්මයේ තුල හැසිරෙන්න තව අපිට හොයන්න දෙයක් ඇත්තේ නැහැ. මේ ධර්මයේ මනාකොට දේශනා කොට වදාළ ධර්මයක් නිසා, සත්‍ය වශයෙන්ම දැනගෙන අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ධර්මයක් නිසා, අඩලුහුඬුකම් නැතිව සියල්ල අවබෝධ කළ මහා ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය වූ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් විසින්ම දේශනා කොට වදාළ නිසා ඒ ධර්මය අපේ ජීවිතයට ලැබුණු ලොක්කම දායාදේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ධර්මයේ ස්වක්කාත නම් ඒකාන්තයෙන් බුදු පියාණන් වහන්සේ සම්බුද්ධයි කියලා ඔප්පු වෙනවා. ධර්මයේ ස්වක්කාත නම් ඒකාන්තයෙන්ම ආර්ය මහා සංඝ රත්නය ආර්ය මාර්ග ඵලවලටපත් වෙන බව ඔප්පු වෙනවා. ධර්මයේ ස්වක්කාතයි කියලා දැක ගැනීමම ලෞතුරා බුදු පියාණන් වහන්සේ දැක ගැනීමක් වෙනවා. ආර්ය මහා සංඝයා දැක ගැනීමක් වෙනවා. ඒ නිසා ධර්මයේ ගුණ හොඳට අඳුනගෙන මෙලව ජීවිතයේ ඒ ධර්මයේ තුල පිහිටලා සත්පුරුෂයන් ආශ්‍රය කරමින් ධර්ම අනුධර්ම ප්‍රතිපදාවට පැමිණිලා ධර්මය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන සියලුම දුක් ගිනිවලිනුත් ඒ වගේම කෙලෙස් සියලුම කෙලෙස් ගිනිවලුනොත් මිදිලා උතුම් නිවනටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ධර්මය කෙනෙක්ගේ ඇතුළාන්තය දරාගත්තා නම් අත්තානන්දාරෙන්තේ චතුසු අපායේසු සතර අපායෙන් ඒ වගේම වට්ට දුක්ඛේසු සංසාර දුකින් කියන මේ කාරණා දෙකෙන්ම ඒ දෙකට වැටෙන්නට නොදී, ඒ කියන්නේ සතර අපායට වැටෙන්න දෙන්නෙත් නැහැ, සංසාරේ දුකට වැටෙන්න දෙන්නෙත් නැතිව ධාරේති ති ධම්මෝ දරනවා කියන අර්ථයෙන් තමයි ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මය ඔබ සැමට මෙලව පරලව දෙලව සැනසීම පිණිසත් උතුම් සත්‍යාවබෝධයේ පිණිසත් ඒකාන්තයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දක්වනු ලැබුවේ පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමේ පින්වත් දායකා පිරිස විසින්. මෙහි නිමිත්ත බවට පත්ුනේ සිරි උපාලි ධර්මාශ්‍රමයේ සම්බුද්ධ ශාසනයට පූජා කළ උපාලි සමූහ ව්‍යාපාරයන්හි අධිපති කොළඹ 7 පදිංචි උපාලි බන්දුල ලියනගේ මහත්මයා ජන්මදිනය සමරනවා. ඒ උපන් දිනයට ආශිර්වාද කරන්නට එතුමාට මෙපින් බලයෙන් නිදුක් නිරෝගී සුවය සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා, පතන බෝධියකින් නොපමාව උතුම් ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම සහභාගී වූ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන අරමුණ ඇතිව ඒ අරමුණු සියල්ලක් ඒකාන්තයෙන්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරං. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු. සදහවත්නි
අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන පිරිසට දැන් අප ආරාධනා කරනවා මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා ඒ උතුම් අෂ්ට පරිස්කාර සහිත සෙසු පරිස්කාර පූජා කරන්නට. දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් පවත්වන්නට සිදු කළා වූ කාරුණික ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා පුත්තලම කුඩා කිවුල ශ්‍රී උපාලි ධර්මාශ්‍රම අධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම බානක පූජ්‍ය බඩල්ගම විපුලසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව සැලසේවා තෙරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයම සැලසේවායි අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට මේ ධම්සභා මණ්ඩපයට තාමත්ම ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු පූජනීය මහා සංඝරුවන්ටත් නිදුක් නිරෝගී සුවය අප ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව මේ ආකාරයෙන් අද පවත්වන්නට සියලුම සෞඛ්‍ය කටයුතු ඒ වගේමයි ආරක්ෂක අංශ වලින් ලබා දෙන උපදෙස් මේ සියල්ල පිළිපදිමුනුයි දෙදුල නාලිකාව ඔස්සේ සජීවී සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් පවත්වන්නට යෙදුණු ඔබ දන්නවා සද්ධර්ම වර්ෂා සජීවී ධර්ම දානමය පින්කම සෑම සෙනසුරාදා දිනයකම සවස 4ට ඔබ වෙත ගෙනෙන්නට ලබනවා. එනිසාවෙන් මේ මොහොතේදී අප ඒ ආකාරයෙන් මේ උතුම් වූ ධර්ම දානමය පින්කම ගෙනෙන්නට දෙනවා. ඔබටත් මෙවැනි උතුම් වූ ධර්ම දේශනාවන් පටිගත කරමින් හෝ සජීවීව මුළු මහත් ලෝකයාටම sannivedanaya කිරීමේ ඉඩ අවකාශය ලැබෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ අපේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි හෝකන්දර මැදිරි පරිශ්‍රයේ දුරකථන අංකයට හැමතුමක් ලබා දෙන්න 0112 56 36 36. එසේත් නොමැතිනම් 0777 80යි 40යි 44 කියන දුරකථන අංකවලට හැමතෙමෙන් කාර්යාලය වේලාවන්හිදී ඔබට ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එසේනම් මෙවැනි විවසනකාරී තත්වයන් තුලදී පවා අද දායකත්වයෙන් ගෙන කටයුතු කරමින් ලෝකයාටම ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශය සැලසූ පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මෂ්ට දායකයා පින්වත් පිරිසටත් ඒ වගේම අද ජන්මදිනය සමරන්නට යෙදුණු උපාලි බන්දුල ලියනගේ මහත්මයා ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ලක්ෂ සංඛ්‍යාත සෑම සිල් දනාටමත් නිදුක් නිරෝගී සුවය ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් අප ධර්ම දේශනාව මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.